පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, පින්වත් දරුවනි, අපිට ජීවිතය ගැන අමුතු පැත්තක් අපි නොදන්න, අපිට නොතේරෙන, අපිට නොවැටහෙන පැත්තක් බුද්ධ දේශනාවලින් ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ දරුවන් වෛද්‍ය ක්ෂේත්‍රය නිසා මා හිතන්නේ මේ ශාරීරිය ගැන යම්කිසි දැනීමක් ඇති. නමුත් මේ සංසාරය ගැන යම්කිසි මට්ටමකට දැනුමක් ලබා ගන්න අපිට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා. උන්වහන්සේගේ දේශනා ඇසුරින් අපිට ජීවිතය ගැන හිතපු නැති පැත්තක් විවෘත වෙනවා. ඔබට මතකද විනයදර භික්ෂුණීන් වහන්සේලාගෙන් අග්‍ර වෙලා හිටියේ පටාචාරා. එතකොට විනයදර භික්ෂුණීන්ගෙන් අග්‍රභාවයේ ලබන්න සංසාර කොච්චර පින් කරන්නේ නැද්ද? විනයදර භික්ෂුණීන්ගෙන් අග්‍රභාවයේ පතාගෙන බුදු සසුනක අගතනතුරු ලබන්න පින් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ ගාවට දුවගෙන ආවේ විනය ඇතුවද? විනයදර භික්ෂුණියක් වෙන්න පෙරම් පුරාගෙන ආවේ පටාචාරා ඇඟේ නූල් පොටක් නැතුව දුවගෙන ආවේ. සිහිය නැතුව දුවගෙන ආවේ. එතකොට අපිට පේනවා මේ අපේ ජීවිතවල අපට නොතේරෙන යම්කිසි දෙයක් අපේ ජීවිත හරහා ගමන් කරනවා. ඒ ගමන් කරන දේවල් අතර එකක් තමයි පුරුද්ද. අනිත් එක තමයි කර්ම විපාක. ඉතින් මේ නිසා කෙනෙකුට ඒ කර්ම විපාක මේ ජීවිත හරහා ගමන් කරද්දී සමහර අයට ඒක හොඳට පිළිටනවා, සමහර අයට ඒක නරකට පිළිටනවා. ඉතින් පින්වත්නි, මේ පින්වත් දරුවනි, දැන් ඔබේ ජීවිතය ගත්තොත් ඔබේ ජීවිතේට යම්කිසි ලොකු පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා.
ඊයේ මට එක අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. අවුරුදු 22ක ගෑනු ළමෙක් දවල් මං හිතන්නේ 12 මාරට විතර හඩාගෙන ආවා. විභාගේ ෆේල් වුණා කියලා. 3 පාරක් ලිව්වා. ඒ 3 පාරම ෆේල් වුණා. ගෙදරින් බයිනවා. මේ කෝච්චියකට පයින්න ඉස්සෙල්ලා මෙහි ආවා කියලා. ආවා. ඉතින් මට හරි මහන්සියක් ගන්න වුණා ඒ ළමයාගේ හිත හදන්න. හිත හදලා ආපහු පිටත් කළා. එතකොට අපිට පේනවා සමහර අයට මානසික ආවේග උහුල ගන්න ශක්තියක් නැහැ. සමහර අයට හොඳට ශක්තිය තියෙනවා. එතකොට මේ අපි මේ ජීවිත සංසාර ගමනේදී මේවා පින්වත්නි අපිට ලැබෙන්නේ ඉපදීමත් එක්කමයි. දැන් අපි ගත්තොත් අපි මා හිතන්නේ පුංචි කාලේ ඉපදෙනකොට අපි වෛද්‍යවරු වෙන්න ඕනේ, ඉංජිනේරු වෙන්න ඕනේ කියලා දන්නේ නැහැනේ. නමුත් අපි ඉපදෙනකොට ඊට පස්සේ මේ අපි හිත ඇතුලේ තියෙන යම්කිසි හැකියාවක්. දැන් බලන්න කල්පනා කළ ජීවක බුදුරජාන් වහන්සේගේ කාලේ සාලවතී කියන ගණිකාවගේ කුසේ උපන්නේ. ඊට පස්සේ ඒ ගණිකාව කිව්වා මේ අපිට ගැලපෙන්නේ කොල්ලෝ හදලා ඒ නිසා මේ ළමයා ගිහිල්ලා කහලගොඩේ දාන්න කිව්වා. එතකොට මේ කහලගොඩේ ළමෙක් ඉන්නවා. අබේරාජ කුමාරයා පාරේ යද්දි මේ ළමයා කපුට වට කරගෙන ගිහලා බලාපන් කිව්වා මොකද්ද කියලා. ළමෙක් කිව්වා. කරදරයක් වෙලාද කියලා නෑ කිව්වා ඉක්මනට අරන් ඉන්න කිව්වා. ඊට පස්සේ අබේරාජ කුමාරයා තමන්ගේ පුතික් වගේ මේ ජීවක හැදුවා. ඒකයි ජීවක කුමාර බච්ච අබේරාජ කුමාරයා විසින් ඇති දැඩි කරපු ජීවක. ඊට පස්සේ මේ ළමයා තරුණ වෙද්දි මේ ළමයාට තේරුණා මෙයාට අම්මා දැන් මෙයා ගිහිල්ලා ඇහුවා අබේරාජ කුමාරයාගෙන් කුමාරේනි මගේ මව්පියෝ කවුද? ඊට පස්සේ කිව්වා මේ ජීවක ඔයාගේ අම්මා කවුද කියලා මම දන්නේ නැහැ. ඔයාගේ තාත්තා කවුද කියලා දන්නෙත් නැහැ. හැබැයි මාව තාත්තා හැටියට සලකන්න කිව්වා. ඊට පස්සේ මෙයා කල්පනා කළා දැන් මට අම්මත් නැහැ තාත්තත් නැහැ. මම මේ අනුන්ගේ යටතේ ඉන්නේ. එතකොට මේ මට අනාගතයේ මට මොකද්ද තියෙන්නේ කියලා මෙයා කිව්වා මේ අබේරාජ කුමාරයාට රාජකුමාරේ මට ශිල්ප ඉගෙන ගන්න අවශ්‍යයි. මෙයා ගියා තක්ෂිලාවට. තක්ෂිලාවට ගිහිල්ලා එයා හැදෑරුවේ වෛද්‍ය වෘත්තිය. බලන්න මේ කහලගොඩේ උපන් ළමෙක්. ඊට පස්සේ මෙයාගෙන් ඇහුවා මෙයා ඉගෙනගෙන ඉවරලා ඇහුවා ආචාර්යවරයාගෙන් ආචාර්යතුමනි ශිල්ප ඉවරද කියලා ඇහුවා. ඊට පස්සේ කෝ එහෙනම් තාම ඉවර නෑ. යොදුන ප්‍රමාණයට ඔබ පුරා ඇවිදගෙන බලාගෙන ඉන්න මේ බෙහෙතකට ගන්නේ නැති පැලෑටියක්. එතකොට මේ ජීවක තරුණයා යොදුන පුරා සම්පූර්ණ හෙව්වා බෙහෙතට ගන්න නැති පැලෑටියක්. හොයාගන්න බැරුව ආවා. ඇවිල්ලා දිසාපාමොක් ආචාර්යවරයාට කිව්වා ආචාර්යතුමනි මං යොදුනක්ම දැන් දවස් ගානක් තිස්සේ පීර බලනවා. තාම මට මේ බෙහෙතකට ගන්න බැරි පැලෑටියක් හම්බුන්නේ නැහැ. එතකොට ඒ ආචාර්යතුමා කිව්වා දරුව ඔබ විභාගයේ සමර්ථයි. විභාගේ පාස් වුණේ මේ විදිහට. ඔබ සමර්ථයි කිව්වා. දැන් ඔබ යන්න කිව්වා. ඊට පස්සේ ජීවකගේ මුළු ජීවිතේම බබලන්න පටන් ගත්තා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුද්ගල ප්‍රසාදලාභීන් අතර අගතනතුරුලත් උපාසක. ඉපදුනේ කහලගොඩේ. ඉතින් ඒ නිසා මේ ජීවිතයේදී අපට ලැබෙන එක එක අවස්ථා පින්
පින් කිරීම පිණිස. දැන් මේ වගේ අවස්ථාවක් තමයි මේ වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ. හැබැයි මේ අවස්ථාව හරියට කළොත් තමයි ඒ පින් කිරීමේ දේ ලැබෙන්නේ. ඒක වැරදුනොත් ඊට පස්සේ වැරදිච්ච දේත් අරගෙන යන්න ඕනේ. මොකද හේතුව බොහෝ විට අපේ අධ්‍යාපනයේට එහෙම නැත්නම් අපේ පරිසරයට පදනම වෙලා තියෙන්නේ මනුස්සකම් නෙමෙයි. එක්ක සමාජ තත්ත්වේ, එහෙම නැත්නම් සල්ලි, එහෙම නැත්නම් වෙනත් දේවල් තමයි පදනම වෙලා තියෙන්නේ මනුස්සකම නෙමෙයි. ඒ නිසා ඒක හැම ක්ෂේත්‍රයකටම බලපාලා තියෙන නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට උනත් ඒක බලපාලා තියෙනවා. හැබැයි පින්වත් දරුවනි, ඔබට පුළුවන් වුණොත් හොඳ මිනිස් හදවතක් තියෙන, හොඳ මනුස්ස හදවතක් තියෙන වෛද්‍යවරයෙක් වශයෙන් තමන්ගේ වෘත්තියේ දිගටම රැඳී ඉන්න. මා හිතන්නේ ඒක ඔබ ලබන ලොකු වාසනාවක්. මොකද හේතුව දැන් පින කියලා කියන්නේ වාහනයක් කියමු, හොඳ සැප පහසු වාහනයක් පින කියන්නේ. හැබැයි ඒ වාහනේ කොච්චර හොඳට සීට් තිබුණත්, කොච්චර හොඳට AC කරලා තිබුණත් රෝද නැත්තම් ඒකෙන් කිසි පළක් නැහැ. ඒ වගේ තමයි පින කියන්නේ වාහනයක් නම් මනුස්සකම තමයි රෝද. ඒ රෝද නැත්තම් ඒ පින Tamanට ඕන දිශාවට ගෙනියන්න බෑ. ඒ වගේ ඔබේ දක්ෂතා කොච්චර තිබ්බත් මනුස්සකම් නැත්තම් ඒ දක්ෂතාවලින් කිසිම පළක් නැහැ. මේ නිසා මේ මනුස්සකම මත පිහිටලා වැඩ කරගන්න අපිට පුළුවන් නම් මේ අපි මනුස්ස ලෝක ජීවත් වෙන සුළු කාලේ මා හිතන්නේ ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. අපි කොච්චර ඉගෙන ගත්තත්, අපි කොච්චර දක්ෂ වුණත්, අපිට කොච්චර සල්ලි භාගෙ තිබුණත්, අපිට කොච්චර ප්‍රසිද්ධියක් තිබ්බත් කිසිම පළක් නැහැ අපිට මනුස්සකම් දිනු කරගන්න බැරි වුණොත්. ඉතින් මේ නිසා ඒ මනුස්සකම් පදනම් කරගත් ජීවිතයක් ඔබට ලබා ගන්න ඍජුවම උපකාරී වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ගොඩාක් දුරට අපිට මේ මිනිස් ඇහැකින් ලෝකෙ දිහා බලන්න උදව් කරලා තියෙන්නේ. මම 1995 මා හිතන්නේ මං හිටියේ පොල්ගස්සෝවිත කියන ප්‍රදේශයේ එක්තරා භාවනා මධ්‍යස්ථානයක් තිබ්බා. මම හිටියා. හාමුදුරු කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා මේ වකුගඩු අසනීපයක් වෙලා අම්මා කෙනෙක් ඉන්නවා මරණාසන්න වෙලා මම ඔබ වහන්සේ හොයාගෙන ආවේ වකුගඩ දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මට හිතුණා මම දෙකක් තියෙනවනේ මම එකක් දෙන්නම් කිව්වා. මම දෙවරක් හිතුවේ නෑ. ඊට පස්සේ මං කිව්වා මට මේ මිනිස්සු බලන්න ඕනේ කියලා. දැන් මට ඒ ගැන කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. ඉතින් මම මේ මිනිස්සු දැක්කා. දැක්කට පස්සේ මං හිතුවා මෙයාට දුන්නට කමක් නෑ කියලා. ඊට පස්සේ මම අපිට ඒ කාලේ මෙච්චර පහසුකම් තිබුණේ නෑ දැන් වගේ. ඉන්දියාවේ තමයි ඉතින් කරන්නේ. ඉන්දියාවට ගිහිල්ලා ඔය පෞද්ගලික රෝහලක් තිබුණා වෙලින්ටන් කියලා. ඉතින් හරි අමාරුයි. ඒ කියන්නේ හරි දුප්පත් අම්මා කෙනෙක්. ඉතින් දැන් අපි නැවතිලිට ගියේ එක. ඊට පස්සේ දැන් එතන ඉඳලා යන්න ඕනේ අපි ස්පිරිතාලෙට. ඉතින් අම්මා කිව්වා ඔබ වහන්සේට වෙනම ටීවිල් එකක් ගන්නම් අපිට වෙනම මං කිව්වා එහෙම ඕනේ නැහැ. අපි දෙන්නම එක ටීවිල් එකේ යන් කියලා. ඒ අම්මට මම ඉස්සරහා ඩ්‍රයිවිං සීට් එකේ පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා ආර අම්මට පිටිපස්සේ ඉන්න කියලා මං ඉස්පිරිතාලෙට එක්කන් යනවා. ඉතින් ඒ නිසා මේ ඒ අම්මා කතෝලික. ඉතින් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඊට පස්සේ අර ටිෂු ක්‍රොස් මැච් කියලා එකක් තියෙනවනේ. අන්තිමට
ඒකෙදි ෆේල් වෙයි කියලා යාම හොඳටම බයයි ඉන්නවා. මං කිව්වා අම්මා බය වෙන්න එපා. ඔය අම්මට මොකද්ද විශ්වාසය සිහි කරන්න කිව්වා. ඉතින් මේ මං ඔබට කියන්නේ මේ ඊට පස්සේ දැන් වකුගඩුව දුන්නා. දුන්නාට පස්සේ මගෙන් ඊයම්ම ඇහුවා දැන් ඉතින් මම ලංකාවට එන්න ලෑස්ති. ආයේ එන්න හම්බ වෙන්නේ කවද්ද? මං කිව්වා ආයේ හම්බෙලි නෑ. ඉවරයි කිව්වා. ආයේ හම්බෙලි නෑ. මොකද හම්බ වුණේ ඔබතුමියගේ අවශ්‍යතාවයකට. ඒක අවශ්‍යතාව ඉෂ්ට කළා. එතනින් ඉවරයි ඒක කතාව. ඉතින් මට ඒ අතීතේ මතක් වෙනකොට මම තනියම ජීවත් වෙද්දී මම කරපු දේවල්. ඉතින් ඒ නිසා මේ මම හිතනවා ඔබට මම ඒක කිව්වේ අපේ ජීවිතේ ගත කරද්දී අපට නොයෙක් අවස්ථා ලැබෙනවා පින් කරන්න, අන් අයට උදව් කරන්න, උපකාරී වෙන්න අපිට අවස්ථා ලැබෙනවා. සමහර අවස්ථා තියෙනවා. දැන් එක සිද්ධියක් මම දැක්කා මේ වකුගඩු දෙන්න කියලා මිනිස්සු යනවා. සමහර ළමයි තරුණයෝ යනවා එහෙ. එහෙදියා මේ එතකොට රෝගියා විශාල බලාපොරොත්තු තියාගෙන එකන් යන්නේ. ගියාට පස්සේ ඒක දෙන්න ලැබෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතලා එයා ලෙඩ වෙන්න මොකක් හරි උපක්‍රමයක් කරගන්නවා. එක්ක හෙම්බුරිසාවක් හරි හදා ගන්නවා. හදාගෙන පැනලා එනවා. ඊට පස්සේ අර වකුගඩු රෝගියා ආය ආණ්ඩා හැරිලා එනවා ලංකාවට. ඉතින් එහෙමත් වෙනවා. එතකොට මේකින් පින්වත්නි මම කිව්වේ අපිට මේ පින කරගන්න තියෙන අවස්ථාව හරි විදියට තේරුම් අරගෙන ඔබ මේ පින් කිරීමේදී විශේෂයෙන්ම මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නානා මාදිලියේ නානා ප්‍රකාර අර්බුදවල පැටලිච්ච අය තමයි බෙහෙත් ගන්න එන්නේ. එක්කෝ අසනීප වලට ප්‍රතිකාර ලබන්නේ ඉන්නේ. ඊයට යම්කිසි දැන් අපි දන්නා අපි පොඩි කාලේ අපි අම්මලා බෙහෙත් ගන්න දොස්තර මහත්තයෙක් ගාවට තෝරගෙන ඉන්නවා දොස්තර මහතුරු. බෙහෙත් ගන්න එකගෙන යන්නේ යා හොඳින් ආදරෙන් කතා කරනවා කියලා. එතකොට මේ බෙහෙතට අනුපානයේ හැටියට තිබුණේ ඒක. ඉතින් මේ නිසා මා හිතනවා මේ ගොඩාක් දුරට ඒක අපි කල්පනා කරලා හදාගන්න ඕනේ. විශේෂයෙන්ම මා හිතනවා මේ ඔබ මේ ඔබේ අනාගත ජීවිතේ සාර්ථක කර ගැනීමට මනුස්සකම් වල පිහිටලා කටයුතු කිරීමට දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා. අපිට අපේ වාසනාවකට බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවාම අපිට මේ තියෙන්නේ බොහොම తాවකාලික නවාතැනක්. මේ తాවකාලික නවාතැනේදී සමහර විට පරණ දේවල් අලුත් වෙනවා. එහෙම නැත්නම් අලුතින් දේවල් හට ගන්නවා. ඊළඟට තිබිච්ච දේ ඉවර වෙනවා. මෙන්න මේ වගේ එකක් අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමහර අය නැති වෛර අලුතෙන් හදා ගන්නවා. නැති අරුබුද අලුතෙන් හදා ගන්නවා. එක්ක පරණ වෛර අලුත් කර ගන්නවා. එහෙම කරගෙන තමයි මේ මනුස්ස ලෝකෙන් අයින් වෙලා යන්නේ. එතකොට සමහර විට මේ මනුස්ස ලෝකෙන් එයා යද්දී අපි දන්නේ කොහේ යයිද කියලා. එක්ක නිරේ යයි, එක්ක තිරිසන් ලෝකයයි, එක්ක പ്രേත ලෝකයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිහා බැලුවාම පේනවා උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන කාලෙට දිව්‍ය ලෝක හිස් වෙනවා කියලා. ඒ කියන්නේ දැන් බුද්ධ ශාසනය බබලන කාලෙට දිව්‍ය ලෝක පිරෙනවා. අතුරුදහන් වෙන කාලෙට දිව්‍ය ලෝක හිස් වෙනවා. දිව්‍ය ලෝක හිස් වෙන්නේ ඇයි? ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකවල ඉඳලා මිනිස් ලෝකෙට
එනවා. දැන් සමහරට අපි ඔක්කොම වගේ දිව්‍ය ලෝකෙ ඉඳලා ආපු අය වෙන්නේ නැති. එතකොට අපි දැන් හොඳ දිව්‍ය ලෝකෙක ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. ආවට පස්සේ මනුස්ස ලෝකෙදී අපි පොට වරද්ද ගන්නවා. මනුස්ස ලෝකෙදී අපි වැරදි පාරකට වැටෙනවා. මනුස්ස ලෝකෙදී පින්දහම් කරන අවස්ථාව අපි නැති කරගන්නවා. ඒ මනුස්ස ලෝකෙදී වැරදුනාට පස්සේ මෙතනින් ලිස්සලා පහළට යනවා. ඒ කියන්නේ එක්ක තිරිසන් ලෝකෙට යනවා, එක්ක ප්‍රේත ලෝකෙට යනවා, එහෙම නැත්නම් නිරේ යනවා, දිව්‍ය ලෝකෙට යන්නේ නැහැ. මේ නිසා තමයි කාලයක් යනකොට බුද්ධ ශාසනයේ නැති කාලවල දිව්‍ය ලෝක හිස් වෙන්නේ. සාමාන්‍ය මේ කතාව අපට තේරුම් ගන්න පුළුවන්. අපිට පේනවා එන්නේ ඉන්න මිනිස්යන්ගේ මනුස්සකම් නැති වී යනවා කියලා. විශේෂයෙන් අපිට මතකයි අපි පුංචි කාලේ, ඒ කියන්නේ අවුරුදු 30කට විතර කලින් අපි ගෙදර ඉන්න දවස්වල පාරේ අයිනේ සතෙක් මැරිලා හිටියොත්, බලෙක් මැරිලා හිටියොත් අපේ අම්මා කියනවා අන්න පුතේ සතෙක් මැරිලා ඉන්නවා වල්ලා දාන්න කියනවා. අපි ඉතින් අපේ වත්තේම වලක් කපලා වලලලා පස් දාලා වහලා අපි මලුත් කැලෑ මලුත් කඩලා ඒක ගහනවා. අද එහෙම එකක් නැහැ. මේ වෙනකොට මේ පාරටම චප්ප වෙලා යනවා සතා. ඒක අපිට සාමාන්‍ය දෙයක්. අපි ඇස් වලට ඒක දැන් පුරුදුයි. පාරවල් අයිනේ මිනිස්සු මැරිලා ඉන්නවා අපිට පුරුදුයි ඇස් වලට. සත්තු මැරිලා ඉන්නවා ඒත් පුරුදු අපි අහක බලාගෙන යනවා. අපි දන්නේ නැහැ ක්‍රමයෙන් අපේ මනසේ තියෙන යම් යම් කුසලතා පරිහානියටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා බැලුවාම ඒ දේශනාවලින් අපිට පේනවා උන්වහන්සේගේ දේශනාවල කරුණු දෙකක් ඉලක්කගත වෙලා තියෙනවා. එකක් තමයි මේ මිනිස්යාව මේ යන රටාවෙන් මුදවන්න තියෙන අවශ්‍යතාවය. මේ යන රටාවේ මිනිස්යාව නිදහස් කරලා නිවන් දකින මාර්ගයට මිනිස්යා යොමු කරන්න තියෙන අවශ්‍යතාවය. ඒක තමයි ඉස්සල්ලාම උන්වහන්සේගේ දේශනාවල ඉස්මතු වෙලා පේන්නේ. දෙවෙනි එක පේනවා මිනිස්යා දිව්‍ය ලෝකෙට යවන්න තියෙන අවශ්‍යතාවය. මෙන්න මේ දෙක තමයි හොඳට බුදුදහම අධ්‍යයනය කළොත් පේන්නේ. එකක් මිනිස්යා නිවන් අවබෝධ කරවන්න උන්වහන්සේ දරූ උත්සාහය. ඊළඟ එක මනුස්ස ලෝකෙට ආපු කෙනා දිව්‍ය ලෝකෙට යවන්න, දෙවියන් අතරට යවන්න උන්වහන්සේ දරූ උත්සාහය. මේ වෙනකොට ඒ උත්සාහ දෙකම මේ ලෝකේ අසාර්ථකයි. ඒ කියන්නේ මිනිස්යාට කිසිම ආකල්පයක් නැහැ දෙවියන් අතරට යන්න ඕනේ කියලා. මිනිස්යාට කිසිම ආකල්පයක් නැහැ නිවන් දකින්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ වෙනකොට මේ මත දෙක ලෝකේ නැහැ. ඒක ලෝකෙට ආйти දෙකක් හැටියට ලෝකේ සලකන්නේත් නැහැ. ඒ නිසා මා හිතන්නේ වර්තමාන මිනිස්යාට හැමතිස්සෙම විවෘත වෙලා තියෙන්නේ සතර අපාය. එක්ක මිනිස්යා යනවා තිරිසන් සතෙක් වෙලා. ඒ ගියා කියලා ඒක මිනිස්යා කලබල වෙන්නෙත් නැහැ කියන. එක්ක මැරිච්ච කෙනෙක් පිරේත ලෝකේ ඉන්නවා. ඒක දැනගත්තා කියලා යා මිනිස්යා කලබල වෙන්නේ නැහැ. අසවලා පිරේතෙක් වුණා කියලා ඒකත් එක්ක විහිළුවට සලකයි. නිරේට යන එක ගැන අපිට අහන්න තොරතුරක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ වර්තමාන මිනිසා බුදුරජාණන් වහන්සේගේ මූලික පණිවිඩයට සකස් වෙලා නැහැ. මේකට තමයි අපි කියන්නේ අපිට සමහර විට යමක් ඉගෙන ගන්න පිනක් තියෙනවා. රස්සාවක් කරන්න පිනක් තියෙනවා. එක්ක මිල මුදලක් හම්බ කරගන්න පිනක් තියෙනවා.
හැබැයි සත්‍ය දකින්න පිනක් තියනවද කියන එක අපිට තේරුම් ගන්න අමාරුයි. ඉතින් පින්වත්නි මේ මං කිව්වේ බුද්ධ දේශනාවල මූලික වශයෙන් ඔන්න ඔය කාරණා දෙක විස්තර වෙනවා. එකක් තමයි මේ නිවන් අවබෝධ කරන්න මිනිසයා පෙළඹවීම. අනිත් එක තමයි දෙවියන් අතර උපදින්න පෙළඹවීම. මේ දෙකට උපකාරී වන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. පළවෙනි එකට උන්වහන්සේ පෙන්වා දුන්නේ උන්වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රාවකෙක් තුල ඇති පැහැදීම. දැන් අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ සවන් දීලා දැනුම ගන්න කෙනා. දැන් මම ඔබ අපි ඔක්කොම ඒ දැනුම ගත්තු අය, දැනුම ගන්න අය. සවන් දීලා දැනුම ගන්න අය. එතකොට අපේ අත්දැකීම් වලට පාදක කර ගන්නවා ඒ දැනුම. ඒ ශ්‍රාවකයා. සමහර කෙනෙක් කියවුවොත් නෑ එහෙම ඕනේ නෑ. තමන්ගේ බුද්ධිය මෙහෙवला තමන්ම අවබෝධ කරගන්න කියලා එයා ශ්‍රාවකෙක් නෙමෙයි. එයා ශාස්ත්‍රවරයෙක්. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාස්ත්‍රවරයෙක්. ශ්‍රාවකෙක් නෙමෙයි. උන්වහන්සේ කාටවත් සවන් දීලා ලබාගත්තු එකක් නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේ විසින්ම ඇති කරගත්තු ඥානයක්, උපදවාගත්තු අවබෝධයක්. එතකොට අපි ශාස්ත්‍රවරු වෙන්න නෙමෙයි පින්වත් දරුවනි අපේ අදහස ශ්‍රාවකයෝ වෙන්න. එතකොට ශ්‍රාවකයෝ හැටියට අපට ඒ බුදුරජාණන් වහන්සේගේ දැනුම, උන්වහන්සේගේ ඥාණය, උන්වහන්සේගේ අවබෝධය අපිට ලබාගෙන ඒ අවබෝධය ගැන සිත පහදවා ගන්න පුළුවන් වුණොත් ඒක තමයි මා හිතන්නේ අපට මේ මනුස්ස ජීවිතයේ අපි ලබන විශේෂම දේ. මොකද අපිට පේනවා සිත පහදවා ගැනීම කියන දේ යම්කිසි කරුණු සහිතව කරන්න ඕන එකක්. ඒක මේ ඉමෝෂනලි කරන්න බෑ. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ ක්‍රිකට් ගහනවා. ඒ ක්‍රිකට් ටීම් එක දින්නොත් මල් මාල දානවා, වෙඩිපත්තු කරනවා, පිළිගැනීම. පෙරදුනොත් පොලිස් ගාඩ් එකත් එක්ක යන්න ඕනේ. මිනිස්සු ගහනවා. ගෙවල් කුඩු ගන්නවා. එතකොට බලන්න අර පැහැදීම තියෙන්නේ ඉමෝෂනල් එකක් නේ. නිකන් අර අවබෝධයක් නැති පැහැදීමක් තියෙන්නේ. ඒ වගේ තමයි කරුණ සහිතව පැහැදුනේ නැත්තම් ඕනම දෙයක් ගැන ඒ ඕනම කෙනෙක් ගැන ඒක කරුණු රහිතව ඒ කියන්නේ යම් කිසි විදියකින් Tamanට යමක් ලැබෙනකම් පහදිනවා, ලැබෙන්නේ නැතුණාට පස්සේ අපහදිනවා. එහෙම තියෙනවනේ නේ. දැන් ඔය දේශපාලන කතාවල යන්නේ ඒ පැහැදීම යන්නේ ඒ විදියට. අපි ශාස්ත්‍රවරයෙක් ගැන පහදින්නේ අන්නේ අපි සාමාන්‍ය පහදින රටාවට නෙවෙයි. ඒ ශාස්ත්‍රවරයාගේ ප්‍රඥාව, ඒ ශාස්ත්‍රවරයාගේ කුසලතා, ඒව නිසා මේ ලෝකෙට වෙච්ච යහපත ඒව කල්පනා කරලා තමයි සිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. එහෙම කියන්නේ පින්වත් දරුවනි අපිට ඉස්සරහට තියෙන අභියෝග ගත්තොත් විශේෂයෙන්ම බෞද්ධ අයට තියෙන අභියෝගය තමයි මේ බුදුරජාණන් වහන්සේ සරණ යාම ගිලිහෙන්න තියෙන විදිය හැමතිස්සෙම තියෙනවා. දැන් ඔබට අනාගතයේ එක එක මිනිස්සුන්ගේ තියෙන එක එක විශ්වාස, එක එක මත. කවුරු හරි කියයි නෑ මේ කාලේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් පළක් නෑ, මෛත්‍රී බෝධිසත්ව අදහමු. ඔන්න එතකොට ඒක පටන් ගන්නවා. සමහරු කියයි මෛත්‍රී බෝධිසත්ව වැඩක් නෑ, අවලෝකිතේශ්වර අදහම. දෙකම එකයි කියයි.
සමහර විට ඊට වඩා හරි හොඳයි හරි ෂෝක් ලාෆින් බුද්ධ දහම. මේ හැම එකකින්ම ගිලිහෙන්නේ කාවද? මණික හංගනවා වගේ ගිලිහෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේව. එතකොට ඇත්ත වශයෙන්ම අර ඔක්කොම සංකල්ප යථාර්ථයක් නෙමෙයි. එක යථාර්ථයයි තියෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච එක. ඒ බුදු කෙනෙක් පහළ වීම නැමැති දේ තේරුම් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ, ඒ කියන්නේ අර රාග දේශ මොහ නැතිකම, නිකලස් බව සීකර ගන්න පුළුවන් නම් අපිට බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා. ඊළඟට උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ දැනුම ස්වාධීන එකක්. උන්වහන්සේගේ දැනුම මේ තව කෙනෙකුගේ ඥානයක් හරහා, තව කෙනෙකුගේ පොතක් පතක් හරහා, තව කෙනෙකුගේ අවබෝධයක් හරහා අපු එකක් නෙමෙයි. උන්වහන්සේගේ අවබෝධය ස්වයම්භූ. ස්වයම්භූ කියන්නේ තමා තුළ උපන්න, තමා තුළ හටගත්තු අවබෝධයක්. ඇත්ත වශයෙන්ම මේක තේරෙන්නේ ඒ බුද්ධ දේශනා කියවද්දී. මොකද බුද්ධ දේශනා 18000ක් වගේ තියෙනවා. දැන් ඉතින් අවුරුදු 10ක් 15ක් තිස්සේ අපි ඒවා කියවනවා. ඉතින් කියවද්දී තමයි තේරෙන්නේ උන්වහන්සේ පුදුම දෙයක් මේ මිනිස්යන් නොසිතූ තේරුම් නොගත් දෙයක් කියා දෙන්න උන්වහන්සේ දරුවෝ මහන්සිය. සම්මා සම්බුද්ධයි. එතකොට උන්වහන්සේ අවබෝධය තුළ ජීවත් වෙච්ච කෙනෙක්, විද්‍යාචරණ සම්පන්නයි. ඊළඟට උන්වහන්සේ පැහැදිලි ගමනක ගියපු කෙනෙක්, සුගත. ඊළඟට උන්වහන්සේට සියලු ලෝක ගැන අවබෝධයක් තිබුණා, ලෝකවිදු. ඊළඟට උන්වහන්සේට මේ ලෝකයාට තමන්ගේ දේ කියලා ඒකට අවනත කරගන්න හැකියාවක් තිබ්බා. අනුත්තර පුරිස ධම්ම සාරති. ඒ වගේම උන්වහන්සේට පුළුවන් වුණා දෙවියන්ටයි මිනිසුන්ටයි යහපත් මාර්ගය කියා දෙන්න. සත්තා දේව මනුස්සානං. ඒ වගේම උන්වහන්සේට පුළුවන් වුණා අවබෝධ කරගත්තු දේ අනිත් අයට අවබෝධ කරවන්න. බුද්ධ. ඒ වගේම උන්වහන්සේ මේ සියලු දේ දරා ගන්න වාසනාව තිබුණා. භගවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත ශාස්ත්‍රූවරයෙක් තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. එතකොට දරුවනේ අපිට මේ ගැන විශේෂ පැහැදීමක් අවශ්‍යයි. ඒ විශේෂ පැහැදීමක් තිබුණොත් ඉදිරියේදී ඔබේ ජීවිතේ අපි දන්නේ ඔබ මොන දේවල් වලට මුහුණ දෙයිද, මොන ප්‍රශ්න ඔබට ඇති වෙයිද, මොන විදියට ඔබගේ ජීවිත ඉරණම විසඳෙයිද කියන්න දන්නේ. ඒ ඕනෑම අවස්ථාවකදී ඔබට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියොත්, ඒ පැහැදී සිටීම මත ඔබට ඒ ඕනෑම අවස්ථාවක් දරා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදී සිටින්න ඕනේ. අවබෝධය ගැන පැහැදී සිටියට පස්සේ අපිට ජීවිතය ගැන යමක් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද සාමාන්‍යයෙන් අපේ ජීවිතේ වර්තමාන ජීවිතේ නිකන් රබර් පටිය වගේ. රබර් පටිය එක කොනක් අල්ලගෙන අනිත් කොන අදින්න, අනිත් කොන ඇදගෙන ඉන්නකම් දිගට පේනවා. අතෑරිය ගමන් පරණ තැනමයි. ඉතින් ඒ නිසා අපේ ජීවිත නිකන් රබර් පටි ගොඩක් වගේ. ඉතින් මේක අපි තේරුම් අරගෙන අපිට තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවාගෙන, ඒ සිත පහදවා ගැනීම දිගටම පැවැත්වීමයි. මේක අපි කරන්න ඕනේ පළවෙනි කාරණය. උන්වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවාගෙන ඒ චිත්ත ප්‍රසාදයේ දිගටම පවත්වා ගැනීම. ඒක වෙනස් වුණොත්, ඒ වෙනස් වුණා කියලා කියන්නේ ඒ පැහැදීමට කරුණු නැහැ කියන එකයි.
ඒ කියන්නේ අපි යම් කිසි විදියකින් බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුනා කියමු. ඒ පැහැදීම ඔබ තුළ හටගත්තු ඔබේ එකක් නෙවෙයි නං. අනුන්ගේ කීමක් මත තියෙන එකක් නං. ඒ පැහැදීම කලක් යනකොට නැති වෙන්න පුළුවන්. ඇයි ඒක තියෙන්නේ තව කෙනෙක් මත. එතකොට ඒක ඔබේ දෙයක් නෙවෙයි. අපි ඔබේ දෙයක් බවට පත් වුණොත් මේ පැහැදීම ඒකට විශේෂ ඔබට කල්පනා කරන තේරුම් ගන්න පුළුවන් ඔබේ ඥානයක් එතන තියෙනවා. ඔබේ අත්දැකීමක් තියෙනවා. ඔබ කරුණ විමසන රටාවක් ඒකට හේතු වෙනවා. ඒ කියන්නේ දැන් ඔබට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවා කියමු. ඒ ඇති වෙන පැහැදීමට ඔබ බුද්ධ දේශනා පාදක කරගෙන තියෙනවා නම් එතකොට මේ දේශනා අනුසාරයෙන් ඔබ කල්පනා කරපු රටාව අර පැහැදීමට උදව් කරලා තියෙනවා. එතකොට මේ පැහැදීම ස්වාධීන එකක්. ඒක මේ එක එක්කෙනත් එක්ක වාද කරන්න තියෙන එකක් නෙමෙයි. එහෙම නැත්නම් මේ පැහැදීම අනිත් අයගේ පැහැදීමත් එක්ක සසඳා බලන එකක් නෙමෙයි. අනිත් අයට පැහැදීම තියෙනවද නැද්ද? Tamanට පැහැදීම. එහෙම හොයන එකක් නෙමෙයි. පැහැදීම කියලා කියන්නේ Tamanගේ පුද්ගලික ජීවිතයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් Tamanගේ කල්පනා කරන රටාව හරිගස්ස ගන්න එකක්. එතකොට අන්න ඒක ඔබට ඇති කරගන්න පුළුවන් වුණොත් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එතකොට ඔබේ ජීවිතයේ ඔබට බුදුරජාණන් වහන්සේගේ නැති වෙන සිතේ පැහැදීම දිගටම පවත්වන්න පුළුවන්. දිගින් දිගටම පවත්වන්න පුළුවන්. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ආපු එක්කිනා පහළට වැටෙන්න නැතුව. ඒ කියන්නේ දැන් මනුස්ස ලෝකෙන් එයා ලෙස්සල යනවනේ යන්නේ අනිත් පැත්තට. ලෙස්සල යන්නේ නැතුව ඉන්න නම් මනුස්ස ලෝකේ රැඳිලා ආයෙමත් දිව්‍ය ලෝකෙ යන්න නම් පළවෙනි එක හැටියට උන්වහන්සේ පෙන්වා දුන්නේ ශ්‍රද්ධාව රඳවගෙන තියාගන්න කිව්වා. දෙවෙනි එක තමයි සීලය. සීලය කියලා කිව්වේ මනුෂ්‍ය ඝාතන වේවා සත්ත්ව ඝාතන වේවා ඒ වගේ මිනිස්යන්ට සත්වයන්ට හානි නොකිරීම සීලය. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සොරකම් නොකිරීම. උන්වහන්සේ දේශනා කළේ කැලේක තියෙන දෙයක් වේවා ගමේ තියෙන දෙයක් වේවා ඒකට අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒ අයිතිකාරයෙක් සතු දෙයක් අනුන් සතු දෙයක් නොගෙන සිටීම. මේක සීලය. ඊළඟට ස්වාමියා බිරිඳ ඉක්මවා නොයෑම බිරිඳ ස්වාමියා ඉක්මවා නොයෑම මේක සීලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරු නොකීම. ඒ කියන්නේ අනිත්‍යව බොරු කියලා රවට්ටන්න නැති එක. මේක සීලය. කේලම් නොකීම. ඒ කියන්නේ මේ ඉහෙළම මානසිකත්වයක් ගොඩනගා ගන්න මේ උපකාරී වෙන්නේ. දැන් කේලම් කියන්නේ නැත්තම් ඒ කියන්නේ තව කෙනෙකුට බයිනවා. ඒක අහගෙන ගිහලා කියනවා අන්න අසවලා ඔයාට බැන්නා. ඔයාට මෙහෙම කිව්වා. ඔයාට මෙහෙම කියන්නේ බිඳ වුණා. ඒ බිඳවිල්ල අපි කරනවා නම් අපේ ජීවිතවල තියෙන හොඳ පැත්ත කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ දැන් සමගි වෙච්ච දෙන්නෙක් වේවා, සමගි වෙච්ච පිරිසක් වේවා. ඒ අයගේ සමගිය නැති වෙන්න, ඒ අය බිඳෙන්න කේලම් කියනවා නම් ඒ කේලම කියන්නේ පෙළඹෙන්නේ පිරිච්ච මානසිකත්වයකින්. ඒ පිරිච්ච මානසිකත්වයකින් එයා ඒ කටයුතු කරනකොටම එයාගේ අර දිව්‍ය ලෝකික උපදින්න තියෙන එයාගේ වාසනාව එයා අහිමි කරගන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ගුණනගා ගන්න තියෙන දේවල් ගොඩාක් වර්තමාන මිනිස්සුන්ට හරි අහිමි වෙලා තියෙනවා. දැන් අපිට මේ යන්න ඉන්න වාහන තිබ්බා කියලා කතා කරන ටෙලිෆෝන් තිබ්බා කියලා ලෝකෙම දැනගන්න ඉන්ටර්නෙට් තිබ්බා කියලා මානසිකත්වෙ දියුණු වෙන්නේ නැහැ. එතකොට
කේලම කියන එක හරියට තියෙනවා. ඒකෙන් තව කෙනෙක්ව බිඳවනවා. බිඳවලා සමහරට යාට ලොකු ලාභයක් නැහැ. මේ නිසා කේලම නැතුව සමගිය පිළිස යහපත පිණිස කටයුතු කරනවා නම් ඒකට කියනවා සීලය කියලා. ඊළඟට පරුස වචනයෙන් වැළකී සිටිනවා නම් ඒකටත් කියනවා සීලය කියලා. ඊළඟට හිස් වචනයෙන් වැළකී සිටිනවා නම් ඒකටත් කියනවා සීලය කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ සීලය මිනිස්සයා මේ ඉන්න ජීවිතය තුළ පහළට නොඇති ඉහළට යන්න උදව් කරන දෙයක්. ඉතින් ওই දරුවන්ට තේරෙන්නේ නැති මේ වර්තමාන මිනිස්සයාට කොච්චර අමාරුද කියලා මේවා. ශ්‍රද්ධාව ඇති කරගන්න අමාරුයි. සීලය ඇති කරගන්න අමාරුයි. ඊළඟට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සුත. සුත කියන්නේ සවන් දීමෙන් ලබා ගන්න ඥානය. දැන් ඉතින් ඒ කියන්නේ ඉස්සර තිබුණේ පොත්පත් තිබුණේ නැහැ නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ පොත්පත් ලියුම් කියු පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ ධර්මයේ කතා කිරීමේදී හැමතිස්සෙම ගිහිල්ලා තියෙන්නේ කටපාඩමින්. එතකොට දැන් අපි ගත්තොත් රහතන් වහන්සේලා පොත් බලාගෙන ඉගෙන ගත්තේ නැහැ ඒ කාලේ. ශ්‍රාවකයෝ පොත් බලන් ඉගෙන ගත්තේ නැහැ. කටපාඩමින් දරාගෙන ගිහිල්ලා ඊළඟ එක්කෙනාට කියනවා. ඊළඟ එක්කෙනා අහලා ඒක මතක තියාගන්න. ඒ කාලේ මිනිස්සුන්ට ලොකු මතක ශක්තියක් තිබිලා තියෙනවා. ඒ නිසා අද අපි දන්නවා ගාථාවක් පාඩම් කරන්න අපිට කොච්චර අමාරුද කියලා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ මහාන වෙලා ලංකාවට ඇවිල්ලා තියෙන වයස 32 දී නේ. එතකොට මහාන වෙලා තියෙන අවුරුදු 28 දී. එතකොට ඒ කාලෙදී ඒ අවුරුදු 3ක් 4ක් වගේ කාලෙක මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන් තමයි මෙහි ආවේ. මෙහි වැඩියේ. දැන් අද ඒ කියා මිනිස්සුන්ට නෑ. නමුත් ඒ කාලේ දැනුම ඥාණය ගන්නේ සවන් දීමෙන් නිසා ඒකට කියන සුත කියලා. එතකොට වර්තමානයේ අපි පොත්පත් ආශ්‍රයෙන් වෙනත් මාධ්‍ය වලින් අපි ඥාණය ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර ශ්‍රද්ධාවයි සීලයයි වගේම අපට උපකාරී වෙන දෙයක් කියලා සුත. සුත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දැනුම අපි ලබා ගැනීම. උන්වහන්සේගේ දේශනා ආශ්‍රය කරගෙන අපිට යම්කිසි ඥානයක් ලැබුණොත් විතරයි අපිට ඒ විදිහට හිතන්න පෙළඹෙන්නේ. එහෙම නැත්නම් අපිට දැනීමක් අපි මේකකට පෙළඹෙන්නේ නැහැ. අපිට ජීවිතය ගැන අපි ගත්තොත් කරුණ සිද්ධ වෙනවා කියම පල්ලි ගන්න. වෛර කරන්න කරුණ සිද්ධ වෙනවා. අපි වෛර නොකර ඉන්නවා. ඒතර වෛර නොකර ඉන්න අපි කල්පනා වාසරව ගන්නේ අර බුද්ධ දේශනා සිහි කළා. එකට එක කරන්න කරුණ යෙදෙනවා කියමු. අපි එකට එක නොකර ඉන්නවා. එතකොට මේ එකට එක නොකර ඉන්නේ අර බුද්ධ දේශනා කල්පනා කිරීමෙන්. එතකොට මේ තමන්ගේ ළඟ යම්කිසි දෙයක් දේශනා පිළිබඳ යම්කිසි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ගත්තු යම්කිසි දැනුමක් තමන් තුළ සංසරණය වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඥාණය තමන් තුළ ගබඩා කරගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන් පාවිච්චි කරනවා. ඒකට කියනවා සුත කියලා. එතකොට එහෙම ඥානයක් තමන් තුළ නැත්තම් තමන් නිකන් මේ ඉබාගාත යන කෙනෙක්. ඉබාගාත යන කෙනා කොහේ යයිද කියලා එයා දන්නේ. අන්තිමට අර දේශපාලන පක්ෂ මාරු කරනවා වගේ ඉබාගාත යනවා. එහෙම නොයන්න අර තමන් තුළ තියෙන්න ඕනේ බුද්ධ දේශනා ගැන ඥානයක්. දැන් අපිට තේරෙනවා පින්වත් දරුවනි මේ වයසක අය අපින් ඇවිල්ලා අහන විකාර ප්‍රශ්න. ඒ කියන්නේ අර අපේ ඉවසන නිසා හොඳයි. විකාර ප්‍රශ්න. හරි පුදුමයි මෙච්චර නාකි වෙලා. බුදු කෙනෙකුගේ ධර්මයක් හරියට තේරුම් ගන්න පොඩ්ඩක්වත් හැකියාවක් මා හිතන්නේ 90%කට නැහැ. ඒකට හේතුව ශ්‍රුතය නැතිවීම. සුත නැහැ.
ඉතින් මේ සුත කියන ඥානය, ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ දැනුම ලබා දෙන්න මහමෙවුනාව තුලින් මම පෞද්ගලිකව අවංක වෙහෙසක් අරගත්තා. බුද්ධ දේශනා සිංහලට පරිවර්තනය කළා, ත්‍රිපිටක පරිවර්තනය කළා. බුද්ධ දේශනා එක එක විදියට. ඒ කියන්නේ ත්‍රිපිටක පරිවර්තනය ඇසුරින් දේශන ඇසුරින් ඊළඟට තේර තේරී ගාථා මේ රහතන් වහන්සේලා ගැන මේ වගේ නිවැරදි දහම් දැනුමක් ලබා දෙන්න මම විශාල අවංක මහන්සියක් දැරුවා. මොකද හේතුව ඒ නිවැරදි දහම් දැනුමක් නොතිබුණොත් අර පාවෙන චරිතයක් ලැබුණොත් අපිට ගහගෙන යනවා රඳින්නේ නැහැ කොහේවත්. දේශනාවේ සඳහන් වෙන්නේ පාවෙන චරිතයට උපමාව පරඬැල කියලා. දැන් උතුරින් ගහගෙන ඉන්නකට හුළඟ පරඬැල යනවා හුළඟත් එක්ක දකුණට. එතකොට බටහිරින් ගහගෙන ඉන්නකට හුළඟ නැගෙනහිර පැත්තට, පරඬැල යනවා නැගෙනහිරට. රැඳී හිටින්න බෑ. මේ වගේ තමයි මේ තමන්ට කියලා මේ බුද්ධ දේශනා ඇසුරෙන් තමන්ට කියලා ගොඩනැගිච්ච දර්ශනයක් නැත්තම් තමන්ට කියලා ගොඩනැගිච්ච වටහා ගැනීමක් නැත්තම් අර පරඬැල වගේ එහෙට මෙහෙට යනවා. ඉතින් එහෙට මෙහෙට නොයා ඉන්න උපකාරී වෙන දේ තමයි ශ්‍රුතය කියන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ කාලේ මම හිතනවා වැදගත් කියලා ධර්මයේ නාමයෙන් විවිධාකාර දේවල් කතා වෙනවා. විවිධ දේවල් තියෙනවා. ඇදහිලි විශ්වාස පිස්සුවගේ මිනිසුන්ට දැන් මම හිතන්නේ මේ දැන් අවුරුද්දක් විතර ඇති මිනිස්සු චයිනීස් අයිටම්ස් සදාහන්න පටන් ගත්තා. කාසි එල්ල ගන්න පටන් ගත්තා. ඉතින් මිනිස්සු කියන එක කරනවා. සමහරව හොඳට තියෙන ගෙවල් දොරවල උළුව ගලවලා අනිත් පැත්තට හරවනවා. මේ ඊයේ පෙරේදා මේ පටන් ගත්තේ අසනීපේ. එතකොට මේකට මොකද්ද මේ හේතුව? ශ්‍රුතේ නැති එක නේද? හරි ඥානය, පැහැදිලි ඥානයක් නැති එක. ඉතින් මේ නිසා මේ කලින් කලට ඇති වෙන ආක්‍රමණ වලට අවු වෙන්නේ ඒ ඥානේ නැතිකම. ඒ නිසා ඔබේ සුතේ ඇති කරගන්න ඕනේ. එතකොට ශ්‍රද්ධා, සීල, සුත හතරවෙනි එක හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ත්‍යාගය. ත්‍යාගය කියන්නේ දීම. ත්‍යාගය. ඒ දීම කියන එක දන් දීම, උදව් කිරීම, උපකාරී වීම, සහයෝගය දීම මුළු හිතින්ම කරන්න කියනවා. මුළු හිතින්ම කරන්න කියනවා. අනිත්‍යයට උදව් කිරීම, උපකාර කිරීම, සහයෝගය දීම, ආධාර කිරීම පුළුවන් හැටියට බුදු දේශනාවේ තියෙනවා. යමක් තියෙන වෙලාවටත් දෙන්න කියනවා. යමක් නැති වෙලාවටත් දෙන්න කියනවා. ඒ මොකද හේතුව? මේ දීම කියන එක හරි පුදුම විදියට උපකාරී වෙනවා. හිතා ගන්න බෑ. දැන් මේ ජීවිතේ ගත්තොත් අපිට යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන දේ සංසාරේ දීපු දේක බලපෑමක්. ඒකෙන් රස්සාවක් කළත් ඒක හරියන්නේ, ව්‍යාපාරයක් කළත් ඒක දියුණු වෙන්න, ඊළඟට සමහරුන්ට නිකම්ම මේ පහළ වෙනවා, සමහරුන්ට තියෙන දේ නැති වෙනවා. ඉතින් මේ නිසා මේ හැම එකටම බලපාන සංසාරේ දීපු බව. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සුමනා කියන සිටු කුමාරි, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ශ්‍රද්ධාවන්තයි, දෙන්නම සීලවන්තයි. එක්කෙනෙක් දාන දෙනවා, අනිත් කෙනා දෙන්නේ නැහැ. එතකොට මේ දෙන්න ශ්‍රද්ධාව, සීලය නිසා දෙන්නම මැරිලා දිව්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙ උපන්නට පස්සේ මේ දෙවිවරුන්ගේ වෙනසක් තියනවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, සුමනා වෙනසක් තියෙනවා. අර දීපු එක්කෙනා නොදීපු එක්කෙනාට වඩා
අග්‍ර වූ දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය අධිපතිභාවයෙන් යුක්තයි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ සුමනා කුමාරී භාග්‍යවතුන් වහන්සේ එතකොට මේ දිව්‍ය ලෝකේ හිටපු දෙන්නා මරණයටපත් වෙලා මනුස්ස ලෝකෙට ආවොත් මනුස්ස ලෝකෙදී අර සංසාර දීපු නොදීපු බව බලපානවද? එතකොට කියනවා සුමනා මනුස්ස ලෝකෙදී අර දීපු නැති එක්කිනාට වඩා අර දීපු එක්කිනා අග්‍ර වශයෙන් මනුස්ස ආයුෂයෙන්, මනුස්ස වර්ණයෙන්, මනුස්ස සම්පත්තියෙන් වැඩි කියනවා. ඊට පස්සේ අහනවා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මනුස්ස ලෝකෙට ආපු දෙන්න අර දීපු එක්කිනයි නැති එක්කිනයි ඒ දෙන්න පැවිදි වුණොත් මහණ වුණාට පස්සෙත් අර දීපු නැති එක නොදීපු එක බලපානවද කියලා අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුමනා මහණ වුණාමත් බලපානවා, දීපු එක්කිනාට ලැබෙනවා, දීපු නැති එක්කිනාට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා සුමනා භාග්‍යවතුන් වහන්සේ මේ එතකොට ඒ මහාන වෙච්ච දෙන්න නිවන් අවබෝධ කළොත් ඒකටත් බලපානවද කියලා ඒවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න සමනා ඒකට බලපාන්නේ නැහැ. නිවන් අවබෝධ කිරීමට කිසිම බලපෑමක් නැහැ. එතෙක් බලපානවා. එතකොට සුමනා කියනවා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අලමේව දානානි ධාතුන් දන් දීම කරන්න ඕනෙමයි. අලමේව පුඤ්ඤානිකාතුන් පින් කිරීම කරන්න ඕන දෙයක්මයි. දේව බෝධස්සි උපකාරානි පුඤ්ඤානි දෙවියන්ට උදව් වෙන්නේ පිනමයි. මනුස්ස බෝධස්සි උපකාරානි පුඤ්ඤානි මිනිසුන්ට උදව් කරන්නේ පිනමයි. පබ්බජිතස්සි උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ට උපකාරී වන්නේ පිනයි කියලා. එතන බුදුරජාණන් වහන්සේ අනුමත කළා ඒව මේතං සුමනේ සුමනා ඒක හරියට හරි ඒව මේතං සුමනේ සුමනා ඒක හරියට හරි අලමේව දානානි ධාතුන් දන් දීම කරන්න ඕන දෙයක්මයි. අලමේව පුඤ්ඤානිකාතුන් පින් කිරීම කරන්න ඕන දෙයක්මයි. දේව භූතස්සි උපකාරානි පුඤ්ඤානි දිව්‍යයන් වෙලා උපන් අයට උදව් වෙන්නේ පිනමයි. මනුස්ස භූතස්සි උපකාරානි පුඤ්ඤානි මිනිස්සෙන්ට උපකාර වෙන්නේ පිනමයි. පබ්බජිතස්සි උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ට උපකාරී වන්නේ පිනමයි. ඉතින් එහෙනම් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බැලුවාම උන්වහන්සේ දේශනා කළේ ඒකයි ටිකක් තියෙන වෙලාවට දෙන්න කිව්වා. ගොඩක් තියෙන වෙලාවට දෙන්න කිව්වා. අංකෝ ආදාර කිරීම, උපකාර කිරීම, පිහිටවීම ඉතින් මේවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා අහපු එක්කිනෙකුට තමයි මේ සිතිවිලි එන්නේ. මේ ආසාව එන්නේ. එතකොට ඒක පුරුදු කරගන්න පුළුවන් වුණා. එතකොට යාට ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ඡාග පාලි වචනේ ඡාග හතරයි. පස්වෙනි එක පඤ්ඤා. පඤ්ඤා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවට ගොඩාක් අපිට උපකාරී වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් කල්පනා කරන්න පුළුවන්කම. උන්වහන්සේ දේශනා කළා මේ ලෝකය වෙනස් වෙලා යන එකක් කියලා. නැසී යන එකක් කියලා. උන්වහන්සේ දේශනා කළා එක්තරා කාලයක් එනවා කිව්වා මේ මහා සාගරේ හිඳිලා ගිහින් ඇඟිල්ල ගහලා ඇඟිල්ල තිමන්න තරම්වත් වතුර නැති යුගයක්. අපිට තේරෙන්නේ නැහැ ඉතින් මේ කාලේ කල්පනා කරද්දී එහෙම එකක් එයි කියලා. නමුත් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේක බුදු කෙනෙකුගේ අවබෝධය තේරෙන එක්කෙනා මේක තේරුම් ගන්නවා කියනවා. උන්වහන්සේ හැමතිස්සෙම දේශනා කළා මේ ලෝකය වෙනස් වෙනවා කියලා. අනිත්‍යභාවයටපත් වෙනවා කියලා. එතකොට මේ ප්‍රඥාවට උපකාරී වෙන විශේෂ දෙයක් තියෙනවා දරුවනි. ඔයගොල්ලෝ පුළුවන් නම් අවස්ථාව ලැබෙනකොට ටික ටික අනාගතය ඉගෙන ගන්න. පටිච්ච සමුප්පාදේ දැනගෙන සිටීම. පටිච්චසමුප්පාදේ කියන pāli වචනේ. ඒකේ තේරුම තමයි මේ ජීවිත පැවැත්ම හැදී යන ආයුරු බුද්ධ දේශනාවේ විස්තර වීම. මේ ජීවිත පැවැත්ම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. මේ දිගින් දිගට එන එකක්. මේක කොච්චර දුරේ ඇයිද දන්නේ ධර්මය අවබෝධ කරන තුරු. තී යන ගමන හැදෙන ආකාරය විස්තර වෙනවා. ප්‍රඥාව දියුණු වෙන්නේ අන්න ඒව ඉගෙන ගැනීමෙන්.
බුදුරජාන් වහන්සේ දේශනා කළා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනාටයි. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි කියලා. ප්‍රඥාව කියලා කියන්නේ අපිට තේරෙන්නේ එකපාරට මේ විස්තරයක් කරන්න මේකයි ප්‍රඥාව කියලා. අපිට යම් යම් දේවල් අනුසාරයෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දෙන දේ ඒ අහන ශ්‍රාවකයා තමන්ගේ කල්පනාව මෙහෙवला තමයි අවබෝධ කරගන්නේ. එතකොට මේ කල්පනාව මෙහෙවීමේ කුසලතාවය හරි විදියට කල්පනා මෙහෙවීමේ කුසලතාවය අපි උපතින් ගේන්නේ. ඒ කල්පනා මෙහෙවීමේ කුසලතාවය හිතේ තියෙන එකක්. ඒක මේ සමහර විට යටපත් වෙලා තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් කේමා බිසව හරීම ලස්සනට ආස කරපු කෙනෙක්. මිහිරි දෙයට ආස කරපු කෙනෙක්. හොඳ දෙයට ආස කරපු කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අගතනතුරු ලැබුවා ප්‍රඥාවන්තයින්ගෙන් අග්‍ර වුණා කේමා. ඒතර ප්‍රඥාවන්තයන් අග්‍ර වෙලා ඉපදිච්ච ජීවිතය තුළ එයා කැමති වුණේ නෑ බුදුරජාණන් වහන්සේව දකින්නවත් යන්න. දැන් බලන්න වෙනස. දැන් එයා බිම්බිසාර රජුගේ මාලිගයේ හිටපු ප්‍රධාන බිසව. එයා ආසකලේ සුන්දර දේවල් වලට, ලස්සන දේවල් වලට. හැබැයි එයා ඉපදිලා ඉන්නවා මේ ස්ත්‍රී වර්ගය අතර අග්‍ර වූ ප්‍රඥාව ලබා ගන්න. නමුත් ඒක වෙහිලා තිබුණේ කවුරුත් දැක්කේ නෑ. එතකොට මේ බිම්බිසාර රජු අනේක උපක්‍රම කළා මෙයාව යවන්න බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ නැහැ මෙයා. ඇයි යන්නේ නැත්තේ? මෙයා කියන එකට කියන අනේ මට මතක් කරන්න එපා කියන රූපෙට දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ රූපෙට දොස් කියනවා. ඒ නිසා යන්නේ නැහැ කියනවා. එතකොට ඒ කියන්නේ මේ කේමගේ කනට වැටිලා තිබුණේ බුදුරජාණන් වහන්සේ රූපෙට දොස් කියනවා කියලා. දැන් මෙයා රූපේ ලස්සන එක්කෙනෙක්, රූපෙට ආස එක්කෙනෙක්, ලස්සනට ආස කෙනෙක්. දැන් මෙයාගේ හිත පහදවන්න බෑ. හිත පහදවන්න විදියක් නැහැ. එයි මේ කතන්දරයක් ගිහිල්ලා. ඊට පස්සේ බිම්බිසාර රජු උපක්‍රමයක් කළා. එයාගේ සේවකයෙකුට කිව්වා වේළුවනාරාමේ ඇතුලේ සුන්දරත්වය ගැන ලස්සනට සින්දුවක් හදලා එයා කාමරේ පිටිපස්සේ ඉඳලා ගායනා කරන්න කිව්වා. දැන් ඔන්න මේ කේමගේ කාමරේ පිටිපස්සේ ඇහෙන ලස්සන සින්දුවක්. මේ සින්දුවේ යන්නේ වේළුවනාරාමේ විස්තරය. මම හිතන්නේ මේ ස්වභාවික සුන්දරත්වය ගැන වෙන්නේ නැතුව දැන් තියෙන ඔය පන්සල්වල මල් විස්තරය වෙන්න බෑ. ඒක අහලා කේමට හිතුණා මේ යන්න ඕනේ. වේළුවනාරාමේ බලන්න යන්න ඕනේ කියලා. එතකොට බිම්බිසාර රජු තව උපක්‍රමයක් කළා. වේළුවනාරාමයේ ඇතුළට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ නොගැහි එන්න බෑ කියලා. රාජ නියෝගයක් එහෙම තියෙනවා කියලා. ඉතින් මේ ඇතුළට ගියා. එන්නේ ඉස්සෙල්ලා රාජ සේවකයා ඇවිල්ලා කිව්වා මේ බිසෝන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේව බැහැ දකින්න යන්න ඕනේ මේකට ඇතුළු වෙන කෙනෙක්. ඒක අනිවාර්ය නියෝගයක් කිව්වා. දැන් බලන්න පින්වත්නි චුට්ටක් හිතලා මේ මරන්න ගෙනියන වගේ එක යන්නේ කාවද මේ? මේ ගෞතම සාසනේ ප්‍රඥාවන්තින්ගෙන් අගතනතුරු ලබන භික්ෂුණිය වෙන්න ඉන්නේ කෙනා. මරන්න ගෙනියන වගේ එකක් යන්නේ. බලන්න කොච්චර වෙනසක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට උන්වහන්සේ 이르දියෙන් කාන්තාවක් මවලා ඒ කාන්තාව පවන් සලනවා. දැක්කම මේ කීම බලාගෙන හිටියා ඉදියා. ටික ටික අර කාන්තාව වෙනස් වෙලා ගිහිල්ලා ඇටසැකිල්ලක් වෙලා පොළොවට වැටුණා. ඒ වැටිච්ච වෙලාවේ තමයි වේගෙන් මෙයාගේ ප්‍රඥාව ආවදි වෙන්න පටන් ගත්තා. එතන මෙයා අනාගාමී වුණා. ඉතින් බලන්න පින්වත්නි මේ මිනිස්යාගේ ප්‍රඥාව ද අපිට හිතෙන්නේ කොහොමද ප්‍රඥාවන්තය කිව්වහම? අපිට හිතෙන්නේ ධර්මයේ ඇහෙනකොට මේ ඇදලා යන්න ඕනේ. ඊළඟට එයා එකපාරට ධර්මයට ආස කරගෙන දුවගෙන යන්න ඕනේ. එයා ප්‍රඥාවන්තය කියලා. එහෙම එකක් නෙමෙයි.
තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හිතාගන්න බැරි විදිහේ අය තමයි එතනට ආවේ. ඉතින් මේ නිසා පින්වත්නි මේ ප්‍රඥාව ලබා ගන්න මේ ජීවිතය ගැන තේරුම් ගන්න අපිට හරියට උපකාරී වෙනවා මේ බුද්ධ දේශනා ඉගෙනගෙන තිබීම. ඒක පුරුදු කරලා තිබීම. ඒක දැනක තියෙනවා දැන් මේ දවස්වල මම පරිවර්තනය කරගෙන යනවා මේ පසේ බුදුවරයන් වහන්සේලා ගැන විස්තර. ඒකේ තියෙනවා මේ කාශ්‍යප බුද්ධ කාලේ අවුරුදු 20000ක් මිනිසුන්ගේ ආයුෂ. ඒ කාශ්‍යප බුද්ධ කාලේ මහාන වෙලා හිටපු අය ධර්මයේ ගොඩක් පුරුදු කරන්න මහන්සිගත්තු ස්වාමින් වහන්සේලා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මරණයටපත් වෙලා ඒ කියන්නේ අපවත් වෙලා දෙවියන් අතර ඉපදිලා. දෙවියන් අතර ඉපදිලා මේ මනුස්ස ලෝකේ ආයුෂ අඩු වෙලා දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ආයුෂ අවුරුදු 120 තියෙද්දි ඒ පහළ වෙන ඉස්සෙල්ලා එනවා පොඩි යුගයක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඉස්සෙල්ලා එනවා පුංචි යුගයක් මිනිසුන්ගේ ආයුෂ 120 150 වගේ තියෙන කාලේ. අර දිවි ලෝකෙ හිටපු ඔක්කොම නෙමෙයි බොහෝ දෙනෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා පසේ බුදු වෙලා. ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවංකවම පිළිවෙත් පුරපු අය කෙලින්ම ඊට පස්සේ දිවි ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ 15 වෙනි ඉස්සර වෙලා පසේ බුදු වෙලා ඒ මම හිතන්නේ අපිට ඒ කියවන ලැබෙන සියලුම බුදුවරයන් වහන්සේලා බොහෝ විට ඒ විස්තර වෙන්නේ මේ කාශ්‍යප බුද්ධ කාලේ පිළිවෙත් පුරපු අය. ඉතින් මේ නිසා ප්‍රඥාව මෙහෙවීමේදී මං හිතන්නේ කාශ්‍යප බුද්ධ කාලේ උන්වහන්සේලා පිළිවෙත් පිළිවේ පසේ බුදු වෙන්න හිතාගෙන නෙවෙයි. අවබෝධ කරගන්න හිතාගෙනයි. ඒකෝර අවබෝධ කරගන්න හිතාගෙන පටන් ගත්තු වෑයම අහක ගියේ නෑනේ. ඒක අහක ගියේ නෑ. අවංකවම ඒ ගත්තු උත්සාහයෙන් එයා දෙවියන් අතරට ගියා. දිව්‍ය ලෝකෙ හිටියා. ඉඳලා දිව්‍ය ලෝකෙන් චුත්ත වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ක්ෂණිකව ධර්මය අවබෝධ කරලා සංසාරෙන් ඈතර වුණා. එතකොට ඒකට පාදක වුණේ ප්‍රඥාව. එතකොට මේ ජීවිතේ අපි ගත්තොත් දැන් ඕගොල්ලන්ගේ වයස අපිගේම අවුරුදු 23ක් 24ක් කියලා. එතකොට සමහරට අවුරුදු 50ක් 60ක් තියෙන කාල පරිච්ඡේදයේ ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන යම්කිසි ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් බවට පත් වුණොත් අර පහ තිබුණොත් ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ පහ ඔබ ඇති කරගත්තොත් පහලට වැටෙන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ සතර ආපායට ඉස්සලා යන්න ඉඩක් නැහැ. ආයේ සමහරට ඔබ ආපු දැනටම යනවා. ඔබ දිවි ලෝකෙ නම් ඇවිල්ලා ඉන්නේ දිවි ලෝකෙටම යනවා. හැබැයි යන්නේ නිකන් නෙමෙයි. මෙතනදී දැන් දිවි ලෝකෙන් අපි මනුස්ස ලෝකෙට එන්න යමක් හේතු වුණාද ඒ හේතු වෙච්ච දේට වඩා වටිනා දෙයක් අරගෙන ආපහු යනවා. ආපහු එන්න ඕනේ. සමහරට ආපහු වේවි. අපි දන්නේ කොයි විදිහට ඒ ගමන තියෙනවද කියලා එක එක්කෙනාට උරුම වෙලා. දරුවනි ඔය ගැන කල්පනාකාරී වෙන්න. මොකද මම මේ මාතෘකාව කිව්වේ මේක කතා කරන්නේ නැති නිසා කවුරුවත්. සමහරට අපි ඔක්කොම මනුස්ස ලෝකෙට ආවේ දෙවියන් අතර ඉඳලා. ඒතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකෙට ආපු එක්කිනා ආයි දිවි ලෝක යන්න බැරි වීම නිසා කාලයක් යනකොට මේ දිවි ලෝක ඔක්කොම හිස් වෙලා යනවා කියනවා. ඇයි දැන් මෙහෙන් ආපු එක්කිනා යන්න ඕනේ. සතර අපායට වැටිච්ච එක්කිනා දෙවියන් අතර යන්නේ නැහනේ. එයා අපායෙමනේ කැරි ඉන්නේ. දේශනාවේ තියෙනවා එක අවස්ථාවකට නිරේට හරි තිරිසන් යෝනියට හරි මිනිස්සෙක් වැටුණොත් නිරේන් තිරිසන් යෝනියෙන් අත්මිදිලා ආයේ මනුස්ස ලෝකෙට එනවට වඩා ලේසියි කියනවා කනකැස් බෑ විසුද්ධියෙන් අහස බලන එක. බුද්ධ දේශනාවක්. ඉතින් එහෙම බලද්දි පින්වත්නි අපි මේක තේරුම් ගන්න ඕනේ. ඔබට හොඳ අවස්ථාවක් අද මේ ලැබුණේ. ඔබේ අධ්‍යාපන කරන අතරේ විනෝද චාරිකාවකට නොයා
දහම් චාරිකාවකට ඇවිදින්. ඔබට මං හිතන්නේ විනෝද චාරිකාව කියන්නේ ඔය යයි කයිබොයි නටයි මහන්සියකින් කෙලවර වෙයි. නමුත් ඔබට අද මේ ආපු ගමනින් ඔබට මේකට සැලැස්ම හදාගන්න පුළුවන් වුණොත් ඔබට ලැබිච්ච ලාභයේ සලකලා මේ කරුණු පහ අපි කියමු දැන් ඔබ දෙවියන් අතරින් ඉඳලා මනුස්ස ලෝකෙට ආවා කියලා. මනුස්ස ලෝකෙන් පහළට ලිස්සලා යන්නේ නැතුව ආපහු දෙවියන් අතරට යන්න ඔබ සැලැස්මක් හදාගෙන ඒ සැලැස්මට ඔබ දාගන්න අර පහ මොනවාද මේ පහ? පළවෙනි එක ශ්‍රද්ධා, දෙක සීල, තුන ශ්‍රුත, හතර ඡාග, පහ පඤ්ඤා. මේ පහ දාගෙන මේවා ටික ටික ෆිල් අප් කරන්න. ඒ කියන්නේ මේව කොහොමද මගේ ජීවිතේ අඩු වෙනකොට ආයි ගොඩනගා ගන්න? මම කියන්නේ හැමතිස්සෙම එකම විදිහට තියෙයි කියලා. ඒවා කඩාගෙන වටනකට ආයි ගොඩනගා ගන්න. ඒවා අලුත් කරගන්න, ආයි දිනු කරගන්න. එතකොට ටික ටික ඔබට පුළුවන් වෙයි ඔබේ ජීවිතයේ අවසාන කාලයේ වෙද්දී ඔබට තේරුම් යාවි. දැන් මට මේ පහ තියෙනවා. බුදු දේශනාවේ තියෙනවා භාවනාවක් කරන්න කියලා දේවතානුස්සති. ඔබ අහලා ඇති. දේවතානුස්සති වල තියෙනවා හිතන්න කියනවා මනුස්ස ලෝකෙ ඉපදිච්ච අය ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා දෙවියන් අතරට ගියා. ඒ දෙවියන් අතරට ගියපු අය තුල ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙනවා. එතකොට දැන් දෙවියන් තුල තියෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මා තුල තියෙනවා. මා තුල තියෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දෙවියන් තුල තියෙනවා. මේ විදිහට අර දෙවියන් තුල තියෙන පංච සීක බල පහ තමා තුල තියෙනවා. තමා තුල තියෙන සීක බල පහ දෙවියන් තුල තියෙනවා කියලා ගලප ඉන්න කියනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මම ඒකයි ඔබට කිව්වේ. දැන් ඔබ කවුරුත් පොදුවේ දන්න එක තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. උන්වහන්සේ සංසාරයෙන් ඈතර වෙන ධර්මයක් කියා දුන්නා. ඊළඟට මම උන්වහන්සේට ඕනකම තිබුණා සත්‍යාව සංසාරයෙන් ඈතර කරවන්න. ඒක ඔබ පොදුවේ දන්න එකක්. එතකොට ඔබට ඊට අමතරව ඔබට දැනගන්න ලැබිච්ච විශේෂ එකක් තමයි ඒ වගේම උන්වහන්සේට ඕන වුණා මිනිස්යාව දෙවියන් අතරට ගෙනියන්න. ඒ දෙවියන් අතරට ගෙනියන්න උන්වහන්සේ දීපු උපදෙස් තමයි අද අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ උපදෙස් මාලාව අපි හිතට ගත්තොත් අපි ඒක තේරුම් ගන්න කල්පනා කළොත් ඒක අවබෝධ කරගෙන අපි ඒක වඩා දියුණු කරගන්න කල්පනා කළොත් ඒක අපි ලබන ලාභයක්. ඒ නිසා ඔබ හිතන්න ඔබ ශ්‍රද්ධාව කොයි ආකාරයෙන්ද Taman දිනු කරගන්න ඕනේ මේක තමන්ම ගොඩනගා ගන්න ඕනේ එක. ඊළඟට තමන්ගේ සීල තමන් ගොඩනගා ගන්න. තමන්ගේ සුත දහම් දැනුම තමන් ගොඩනගා ගන්න. තමන්ගේ ත්‍යාග තමන් ගොඩනගා ගන්න. තමන්ගේ ප්‍රඥාව තමන් ගොඩනගා. බුද්ධ දේශනාවේ තියෙනවා අත්තා යත්තනෝ නාතෝ කොහි නාතෝ පරෝසියා. තමාට උදව් කරන ප්‍රධාන තැනැත්තා තමාමය. එතකොට ඒ නිසා තමා මේක ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගා ගන්න ඔබ හරිගස්ස ගත්තොත් මා හිතනවා ඔබට මේ අහම්බෙන් අසපුවකට එන්න ලැබිලා. සමහර විට ඔබට ලැබිච්ච මේ දේ දුර්ලභ එකක්. එතකොට ඔබේ අවස්ථාව ඔබේ ජීවිතයට ටිකෙන් ටික දියුණු කරගන්න ඔබට ඒක උපකාරයක් වෙනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ජීවිතය අඩු ගානේ සෝවාන් වෙන්නවත් නැත්නම් හොඳයි කියලා. ඒක ගොඩාක් උදාර එකක්. ඒ කියන්නේ දැන් මේකෙන් ඈතර වෙන්න තියෙන ඍජු කල්පනාවක්. හැබැයි මේ ඍජු කල්පනාව සාක්ෂාත් කරගන්න අපිට තියෙන කුසලතා ඇද්ද කියන එක එක්තරා ප්‍රශ්නයක්. නමුත් අපි ඒ වෙනුවෙනුත් ඊට අදාළ දේවල්
ඇති කරගෙන හිටියොත් ඒ කියන්නේ දැන් සෝතාපන්න වෙන්න උපකාරී වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන ඥානයයි. මම මේකයි ඔබට කිව්වේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්න කියලා. ප්‍රඥාව ගැන කියද්දී. පටිච්චසමුප්පාදය ඔබ ඉගෙන ගත්තොත් ඒ පටිච්චසමුප්පාදයේ ඔස්සේ ඔබට අර කියපු කාරණේට උවමනා ඥානය ඇති කරගන්න පුළුවන්. මොකද මේ හිතක් කියන එක මේ හරි පරිවර්තනශීලී එකක් මේ හිත කියන්නේ. එතකොට මේ හිතක ඇති වෙන වෙනස් වීම වලට Taman සංසාරේ පුරුදු කරපු දේවල් බලපානවා. දැන් මං දැන් වොන්න අර විභාගේ තුන් පාරලිල ෆේල් වෙච්ච ගෑන් ළමයට බලපෑම මොකද්ද? හිතක පුරුදු වෙච්ච එකක්. තියා දාගෙන ඇවිල්ලා ඉතින් මම පුදුම වුණා මේ දෙයකට අවුරුදු 21ක ළමෙක් හයියෙන් වැළපුණා. එතකොට මම කල්පනා කළා මේ මං කිව්වා දුව ඔයාට මේ පුරුද්දක් තියෙන්නේ. දැන්වත් ඔයා මේ පුරුද්ද වෙනස් කරගන්න කියලා. ඉතින් මේ වගේ අර අවබෝධයක් කරා යන්න හිතට පුරුද්දක් ඕනේ. නුවණින් මෙනෙහි කරලා පුරුද්දක් ඇති වෙලා තියෙනෝනේ. ඒ පුරුද්දත් එක්ක තමයි එයා අවබෝධය කරා යන්නේ. ඉතින් මේ නිසා යම් කිසි කෙනෙකුට ඒ ධර්මයේ අවබෝධ කරගන්න අදහස ඊළඟට සීක බලපහ දිනු කරගන්න අදහස තමන් ඇති කරගත්තොත් මා හිතනවා ඔබ මේ අද මේ පැමිණි ගමනේදී ඔබට යම් කිසි ඔබේ ජීවිතය සකස් කරගෙන යන්න ඒ කියන්නේ රැකී ආරක්ෂාවල් කරන අතරේ සමාජමය කටයුතු කරන අතරේ යම් කිසි ආධ්‍යාත්මික සැලැස්මක් ඔබට ලැබුණා වෙනවා. ඒ ආධ්‍යාත්මික සැලැස්ම ඔබ අරගෙන ඒ සැලැස්ම තුළ ඔබේ ජීවිතේ ගොනු කරගන්න මහන්සි ගන්න ඒ සඳහා ඔබට තුනුරුවන් සරණ දෙවි රැකවරණ ලැබේවා. සාදු සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව